ආයුබෝවන් ඔබ එකතු වී සිටින්නේ විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඉතින් අද දිනෙත් සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය මූලික කරගනිමින් තවත් වැදගත් පාඩමක් රැගෙනයි මම ඔබ සමග සාකච්ඡාවක නිරත වෙන්නේ. ඒ අනුව අද දිනේ අප 11 වන ශ්‍රේණිය අවසානයේට අපිට ඉගෙන ගන්න තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම මෙම වීඩියෝව තුලින් සාකච්ඡා කරනවා. මේ ඊටමත් වැදගත් පාඩමක්. පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල්වලත් ආවරණය නොවුණු පාඩමක් ලෙස මෙම පාඩම හඳුන්වා දෙන්න පුළුවන්. ළමුන් අතරේ පවතින සංකීර්ණ පාඩමක් ලෙසයි මෙම පාඩම හැදින්වෙන්නේ. අප බලාපොරොත්තු වෙනවා මෙම පාඩම මූලික වීඩියෝ මාලාවන් 3ක් ඔස්සේ ආවරණය කරන්න. ඒ අනුව අප හිතනවා මෙම පාඩම මුල සිට අගට ඔගොල්ලෝ ස්කිප් නොකර බලයි කියලා. එහෙනම් අපි යමු අද පාඩම දෙසට. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මෙහි විවිධාකාර අන්තර්ගතයන් ඉගෙන ගන්න තියෙනවා. විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක, විද්‍යුත් අර්ධ සන්නායක ආදී වශයෙන් විවිධාකාරයේ වූ නාමයන්. මෙම නාමයන් ඉදිරියේදී ඔයගලන්ට ඉගෙන ගැනීමත් සමගම හුරු කරගන්න පුළුවන්. මොනවාද මේවෙන් කියන අර්ථයන් යන වග. අප මුලින්ම විමසා බලමු විද්‍යුත් සන්නායක පිළිබඳව. විද්‍යුත් සන්නායක කියන්නේ හොදින් විදුලිය ගමන් කරන ද්‍රව්‍යවලට. හොදින් විදුලිය ගමන් කරනවා නම් ඒ ද්‍රව්‍යයට අපි කියනවා විද්‍යුත් සන්නායක. බොහෝ විට විද්‍යුත් සන්නායකවලට උදාහරණ වෙන්නේ ලෝහ වර්ග. ආවර්තිතා වගුවේ තියෙන ලෝහ විද්‍යුත් සන්නායකවලට උදාහරණ වෙනවා. මෙහිදී මම යකඩ උදාහරණයක් ලෙස අරන් තිනවා. සෝඩියම්, මැග්නීසියම් ඕන ලෝහයක් විද්‍යුත් සන්නායකවලට උදාහරණ වෙනවා. විදුලිය හොදින් ගමන් කරනවා නම් විද්‍යුත් සන්නායක වෙනවා. හරි. දැන් අප විමසා බලමු විද්‍යුත් පරිවාරක. විද්‍යුත් පරිවාරක කියන්නේ හොදින් විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය. විදුලිය ගමන් කිරීම ඉතා දුර්වල වන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් පරිවාරක. ළමයි විද්‍යුත් පරිවාරක වලට කියන තවත් නමක් තියෙනවා. විද්‍යුත් පරිවාරක වලට කියනවා විද්‍යුත් කුසන්නායක ලෙසයි. විදුලිය ගමන් කිරීම ඉතා දුර්වලයි නම් ඒවට අපි කියනවා විද්‍යුත් පරිවාරක නැත්නම් විද්‍යුත් කුසන්නායක. බොහෝ විට මේ සඳහා උදාහරණ වෙන්නේ අලෝහ. ආවර්තිතා වගුවේ තියෙන අලෝහ තමයි මේ සඳහා උදාහරණ වෙන්නේ. නමුත් මම මෙහිදී සඳහන් කර තිබෙනවා මිනිරන් හැර. අප මිනිරන් සලකන්නේ නැහැ විද්‍යුත් පරිවාරකයක් කියලා. ඔගොල්ලෝ දන්නවා මිනිරන් කියන්නේ කාබන් වල පවතින එක් බහුරූපී ආකාරයක්. මිනිරන් තුලින් හොදින් විදුලිය ගමන් කරනවා ළමයි. මිනිරන් තුලින් හොදින් විදුලිය ගමන් කරන නිසා අප මිනිරන් විද්‍යුත් පරිවාරකයක් ලෙස සලකන්නේ නැහැ. නමුත් ඉතිරි අලෝහ මොනවාද ඉතිරි අලෝහ? ආවර්තිතා වගුවේ තියෙන අපි දන්නවා වායුන් වර්ග තියෙනවා. හයිඩ්‍රජන්, හීලියම් වගේ උච්ච වායු තියෙනවා. සල්ෆර් ඒ වගේමයි ඉන්න අනුතුරු කතා කරොත් නයිට්‍රජන්, ඔක්සිජන් වගේ වායු වර්ග තියෙනවා. ඒවා අලෝහ. එම අලෝහ තුලින් විදුලිය ගමන් ගන්නේ නැහැ. ඒ නිසා ඒවට අපි හඳුන්වන්න පුළුවන් විද්‍යුත් පරිවාරක කියලා. විදුලිය ගමන් කිරීම ඉතා අඩුවෙන් සිද්ධ වෙනවා නම් හොදින් විදුලිය ගමන් ගන්නේ නැත්නම් ඒවට අපි කිව්වා විද්‍යුත් පරිවාරක. දැන් අප මෙහිදී ප්‍රධාන කරුණු කාරණා දෙකක් ඉගෙන ගත්තා. විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක. මේ පාඩමේ වැදගත්ම මාතෘකාව ඉන්න අනතුරු අපි සාකච්ඡා කරමු. වැදගත්ම මාතෘකාව වන්නේ විද්‍යුත් අර්ධ සන්නායක. මොනවද විද්‍යුත් අර්ධ සන්නායක කියන්නේ? විද්‍යුත් සන්නායක වලට වඩා අඩු නමුත් විද්‍යුත් පරිවාරක වලට වඩා වැඩි සන්නායකතා ගුණයක් පෙන්වන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් අර්ධ සන්නායක. මම තව වචනයකින් කිව්වොත් විද්‍යුත් සන්නායක තරම් හොදින් විදුලිය ගමන් නොකරන නමුත් විද්‍යුත් පරිවාරක වලට වඩා වැඩි වශයෙන් විදුලිය ගමන් කරන වැඩි වශයෙන් විද්‍යුත් සන්නායකතා ගුණයක් පෙන්වන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් අර්ධ සන්නායක කියලා. මැද වශයෙන් මධ්‍යස්ථ විද්‍යුතයේ ගමන් කිරීමක් පෙන්වනවා නම් ඒවා විද්‍යුත් අර්ධ සන්නායක. ආවර්තිතා වගුවේ 4 වන කාණ්ඩයට අයිති වන මූලද්‍රව්‍ය විද්‍යුත් අර්ධ සන්නායක වෙනවා. ඔගොල්ලෝ දන්නවා ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩයේ ඉන්නවා මුලින්ම කාබන්. ඉන්න අනතුරු ඉන්නේ සිලිකන්.
හැබැයි අපි ළමයි මෙහි කාබන්ව සලකන්නේ නැහැ විද්‍යුත් අර්ධ සන්නායකයක් කියලා. කාබන්ට යටින් ඉන්න සිලිකන් Si කියන්නේ සිලිකන් ළමයි විද්‍යුත් අර්ධ සන්නායකයක්. සිලිකන්ටත් පහලින් තව මූලද්‍රව්‍යයක් ඉන්නවා. ඔගොල්ලෝ දැනගන්න ඕනේ Ge ලෙස පෙන්වන්නේ එම මූලද්‍රව්‍යයයි. ඒ ළමයි ජර්මේනියම්. ජර්මේනියම් කියන මූලද්‍රව්‍යයත් ඔගොල්ලෝ අවධාරණය කරගන්න. එයත් විද්‍යුත් අර්ධ සන්නායකයක්. එහෙනම් මොකද්ද ළමයි විද්‍යුත් අර්ධ සන්නායකයක් කියන්නේ? විද්‍යුත් සන්නායක තරම් හොදින් විදුලිය ගමන් නොකරන නමුත් පරිවාරක වලට සාපේක්ෂව විදුලිය ගමන් කරනවා නම් මධ්‍යස්ථ සන්නායකතාවයක් පෙන්වනවා නම් ඒවට අපි කියනවා විද්‍යුත් අර්ධ සන්නායක. මේ විද්‍යුත් අර්ධ සන්නායක වලත් වර්ග දෙකක් තියෙනවා. අපි ඉන්න අනතුරුව එම වර්ග දෙක ගැන සාකච්ඡා කරමු. ඒ අනුව පළමු වර්ගය වන්නේ නිසග අර්ධ සන්නායක. විද්‍යුත් අර්ධ සන්නායක වල වර්ග දෙකයි. පළමු වර්ගයේ වෙන්නේ ළමයි නිසග අර්ධ සන්නායක. මම නැවතත් මතක් කරොත් විද්‍යුත් අර්ධ සන්නායක කියන්නේ විදුලිය මද වශයෙන් ගමන් කරන ඒවා. අපි දැන් නම් තුනක් ඉගෙනගෙන ආවා විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ විද්‍යුත් අර්ධ සන්නායක. අර්ධ සන්නායක වලත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රධානම වර්ගය තමයි අංක 1 නිසග අර්ධ සන්නායක. හරි අපි බලමු මොනවාද නිසග අර්ධ සන්නායක කියන්නේ කියලා. නිසග අර්ධ සන්නායක කියන්නේ ළමයි වෙනත් මූලද්‍රව්‍ය සමග මිශ්‍ර වීමකින් තොරව වෙනත් මූලද්‍රව්‍යات එක්ක මිශ්‍ර වෙලා නැතුව සංශුද්ධ තත්ත්වයේ තියෙන අර්ධ සන්නායකයක් සැලකුවොත් එම අර්ධ සන්නායකයට අපි කියනවා නිසග අර්ධ සන්නායකයක් කියලා. වෙනත් මූලද්‍රව්‍යයක් එක්ක මිශ්‍ර වෙලා නැහැ. දැන් උදාහරණ බලන්න මෙහිදී මම අරන් තියෙන උදාහරණ. මෙහිදී උදාහරණ ලෙස මම අරන් තින්නේ සංශුද්ධ සිලිකන් හෝ සංශුද්ධ ජර්මේනියම් කැබැල්ලක්. සංශුද්ධ සිලිකන් හරි සංශුද්ධ ජර්මේනියම් කැබැල්ලක් තමයි මම මෙහිදී උදාහරණ ලෙස අරන් තින්නේ. ඕගලන්ට පහත රූප දෙකක් දකින්න ලැබෙනවා. පළමු රූපයෙන් පෙන්වන්නේ සිලිකන් ස්පටිකයක්. සිලිකන් කැබැල්ලක්. එම සිලිකන් ස්පටිකයේ සිලිකන් පරමාණු තියෙනවා ළමයි. මේ තියෙන සිලිකන් පරමාණු එකිනෙක සහසංයුජ බන්ධන මගින් බැඳිලා තියෙන්නේ. අපි දන්නවා සිලිකන් ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩේ ඉන්නේ. ඒ නිසා සිලිකන්ගේ වටේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 බගින් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? යාබද සිලිකන් පරමාණු එකිනෙක සහසංයුජ බන්ධන මගින් බැඳිලා ඉන්නවා. එයාගේ වටේ සැලකුවොත් ඉලෙක්ට්‍රෝන 4 ගානේ තියෙනවා. බලන්න ඔයගොල්ලන්ට පේනවා 1 2 3 4 වශයෙන් එක සිලිකන් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන 4 බැගින් තියෙනවා. යාබද සිලිකන් පරමාණු එකිනෙක සහසංයුජ බන්ධන වලින් බැඳිලා තියෙනවා. මෙහි කීව යුතු විශේෂ කරුණක් තියෙනවා ළමයි. දැන් බන්ධනයක අපිට පේනවා එක් එක් සිලිකන් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තියෙනවා. හවුලේ තියාගෙන තමයි ළමයි සහසංයුජ බන්ධනයක් හටගන්නේ. නමුත් මේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය කාබර උෂ්ණත්වයේදී උවත් මේ හවුලේ තියාගෙන තියෙන ඉලෙක්ට්‍රෝන වලට හැකියාව ලැබෙනවා. ඕගලන්ට පේනවා හවුලේ තියාගෙන තියෙන බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන වලට හැකියාව ලැබෙනවා බන්ධනයෙන් නිදහස් වෙන්න. ඒ බන්ධනයෙන් නිදහස් වෙන්න පුළුවන් කිස් අවකාශයකට. ඕගලන්ට පේනවා බන්ධනයෙන් නිදහස් වෙන්න පුළුවන්. එලෙස බන්ධනයෙන් නිදහස් වුණොත් ඒ නිදහස් වූ ඉලෙක්ට්‍රෝනය ඉන්න අනතුරු අප හඳුන්වනවා විශේෂ නමකින්. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝනය ලෙස අපි හඳුන්වනවා. බන්ධන ඉලෙක්ට්‍රෝනේ පැන්නම ඒ පැනීමෙන් පස්සේ එම ස්ථානයේ අපි පැන්නම් පස්සේ මේ ඉලෙක්ට්‍රෝනේ අපි හඳුන්වනවා මුක්ත ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනේ පැන්නම් පස්සේ කලින් ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන හිස් කුහරයක් නිර්මාණය වෙනවා. දැන් ළමයි රසායනික බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන තියෙන්නේ. එක ඉලෙක්ට්‍රෝනයක් මොකද වෙන්නේ? බන්ධනයෙන් නිදහස් වෙලා හිස් අවකාශයට පනිනවා. පැන්නම් පස්සේ කලින් ඉලෙක්ට්‍රෝන තිබිච්ච ස්ථානයේ මොකක්ද නිර්මාණය වෙන්නේ? කුහරයක් නිර්මාණය වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ ධාරණය කරගන්න ඕනේ සිලිකන් පරමාණු යාබද පරමාණු එක්ක සහසංයුජ බන්ධන මගින් බැඳිලා තින්නේ. මෙහි විශේෂත්වය වෙන්නේ මොකද්ද? බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් සාමාන්‍ය කාබර උෂ්ණත්වයේදී පවා බන්ධන වලින් නිදහස් වෙලා චලනය වෙන්න.
බන්ධන වලින් නිදහස් වුණාන් පස්සේම ඉලෙක්ට්‍රෝන අපි හඳුන්වනවා මුක්ත ඉලෙක්ට්‍රෝන. බලන්න ඊළඟ රූපය ඔයගලන්ට පැහැදිලිව පේනවා. බන්ධනයකින් නිදහස් වුණාන් පස්සේ දැන් ෆ්‍රී ඉලෙක්ට්‍රෝන කියලා පෙන්වන ළමයි මුක්ත ඉලෙක්ට්‍රෝනය. දෙවන රූපේ. ඉලෙක්ට්‍රෝන පැන්නම් පස්සේ ඒ අදාළ බන්ධනේ තිබිච්ච තැන පොඩි හිස් කුහරයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ අනුව නිසක අර්ධසන්නායකවල විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? රසායනික බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන වලට අහබුලස් චලනය වෙන්න පුළුවන්. බන්ධන වලින් නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණාම නිර්මාණය වෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන. බන්ධන වලින් පැන්නාම පස්සේ කලින් ඉලෙක්ට්‍රෝනයේ තිබිච්ච ස්ථානයේ කුහරයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒක ඉතා වැදගත් විශේෂ කරුණක්. නිසක අර්ධසන්නායකවල විශේෂම කරුණක් ලෙස මේ අපට සඳහන් කරන්න පුළුවන්. හරි. එහෙනම් නිසක අර්ධසන්නායකවල විශේෂත්වය මම කිව්වා. බන්ධන ගත වෙලා තිනවා. ඒ බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් අහබු ලෙස බන්ධනෙන් නිදහස් වෙන්න. බන්ධනෙන් නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. නිදහස් වුණාන් පස්සේ ඒවා අපි හඳුන්වන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. බන්ධන වලින් නිදහස් වුණාන් පස්සේ ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන මොකක් නිර්මාණය වෙනවද ළමයි? කුහරයක් නිර්මාණය වෙනවා. ඕක ධාරණය කරගන්න. අනිත් වැදගත් කාරණාව තමයි දැන් එහෙනම් නිසක අර්ධසන්නායක කියන්නේ වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා නැති සංශුද්ධ තත්වයේ තියෙන අර්ධසන්නායක. අප බලමු මේ සටහන. මේ සටහනෙන් පෙන්වන ළමයි ජර්මේනියම් ස්පටිකයක්. ඒ ජර්මේනියම් ස්පටිකයේ ජර්මේනියම් පරමාණු එකිනෙක සහසංයෝජ බන්ධන මගින් බැඳිලා තිනවා. එතකොටත් වෙලා තියෙන අර බන්ධන වලින් තියෙන ඉලෙක්ට්‍රෝන පැනලා තිනවා. පැන්නම් පස්සේ දැන් ඒ ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ අපි මුක්ත ඉලෙක්ට්‍රෝනේ. කලින් ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන බලන්න. කලින් ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන හිස් කුහරයක් නිර්මාණය වුණා. හිස් කුහරයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. එහෙනම් ඕගොල්ලෝ ධාරණය කරගන්න නිසක අර්ධසන්නායක කියන්නේ සංශුද්ධ තත්ත්වයේ තියෙන සිලිකන් හෝ ජර්මේනියම්. වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා නැහැ. විශේෂත්වය වෙන්නේ මොකද්ද? බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් බන්ධන වලින් නිදහස් වෙන්න. බන්ධන වලින් නිදහස් වුණාන් පස්සේ ඒවා ක්‍රියාත්මක වෙනවා, ඒවා හැසිරෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස. ඉලෙක්ට්‍රෝනි තිබිච්ච තැන කලින් බන්ධන ඉලෙක්ට්‍රෝනි තිබිච්ච තැන නිර්මාණය වෙනවා කුහරයක්. ළමයි මේක වැදගත් කාරණාවක්. බලන්න සිලිකන් අර්ධසන්නායකයක් සැලකුව විට එහි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 බැගින් පවතී. ඒවා යාබත සිලිකන් පරමාණු සමග සහසංයෝජ බන්ධන මගින් බැදී ඇත. කාබන් උෂ්ණත්වයේදී පවා එම ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් බන්ධන වලින් නිදහස් වෙලා මුක්ත ඉලෙක්ට්‍රෝන ලෙස හැසිරෙන්න. මුක්ත ඉලෙක්ට්‍රෝන දැන් එහෙනම් මුක්ත ඉලෙක්ට්‍රෝන ළමයි නිර්මාණය වෙනවා. බන්ධන වලින් නිදහස් වුණාන් පස්සේ ඒ ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච ස්ථානයේ කුහරයක් නිර්මාණය වෙනවා. අප සලකනවා මෙම කුහරය ධනාරෝපණයකින් යුක්ත බව. මම නැවත කියන්නම්. බන්ධනයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාන් පස්සේ ඒ බන්ධනයේ තුල කුහරයක් නිර්මාණය වෙනවා. ඒ ළමයි දැන් බන්ධනයේ තිබිච්ච තැන ඉලෙක්ට්‍රෝනේ නැහැනේ. ඉලෙක්ට්‍රෝනේ පැනපු නිසා කලින් ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන කුහරයක් නිර්මාණය වෙනවා. මේ කුහරය ධනාරෝපණ ගතියකින් යුක්ත වෙනවා. ඒක ඊටමත් වැදගත් කාරණාවක්. ඒක ධාරණය කරගන්න. එහෙනම් නිසක අර්ධසන්නායක කියන්නේ වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙච්ච නැති සංශුද්ධ තත්ත්වයේ තියෙන සිලිකන් හෝ ජර්මේනියම් පරමාණු. ඒවයේ නිර්මාණය වෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන මෙන්ම කුහර. මෙහි වැදගත් කාරණාවක් තියෙනවා. නිසක අර්ධසන්නායකවල හැම විටම මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන ළමයි කුහර ගානට සමානයි. මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන කුහර ගානට සමානයි. මේක හොඳට ඔලුවට දාගන්න. නිසක අර්ධසන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කිව්වොත් ඔලුවට දාගන්න කුහර තියෙන්නේ 5යි. හැබැයි ළමයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පැන්නොත් නේ යා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් වෙන්නේ. ඒ නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන කුහර ගානට සමානයි. මුක්ත ඉලෙක්ට්‍රෝන ළමයි කොහොමත් ඍණ. ඒ නිසා අපි මුක්ත ඉලෙක්ට්‍රෝන සලකන ඍණ ආරෝපණ. කුහර අපි සලකන්නේ ධන ආරෝපණ ලෙස. හරි. අර්ධසන්නායකවල තවත් පැතිකඩක් තියෙනවා. එක වර්ගයක් තමයි නිසක අර්ධසන්නායක. අනිත් වර්ගය තමයි ළමයි බාහ්‍ය අර්ධසන්නායක. බාහ්‍ය අර්ධසන්නායක කියන්නේ
නිසක අර්ධ සන්නායකයක් නැත්නම් සංශුද්ධ සිලිකන් හෝ සංශුද්ධ ජර්මේනියම් කැබැල්ලක් වෙනත් මූලද්‍රව්‍ය එක්ක මිශ්‍ර කරොත් වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මාත්‍රණය කරොත් අපි මේ පාඩමේ විශේෂ නමක් කියනවා මාත්‍රණය. මාත්‍රණය කියලාමයි මිශ්‍ර කරනවා. මිශ්‍ර කරොත් අපිට හදාගන්න පුළුවන් බාහ්‍ය අර්ධ සන්නායක. එහෙනම් මොනවාද බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ? නිසක අර්ධ සන්නායකයක් වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර කරොත් බාහ්‍ය අර්ධ සන්නායක සාදා ගන්න පුළුවන්. බාහ්‍ය අර්ධ සන්නායකත් යලි වර්ග දෙකක් තියෙනවා. N වර්ගයේ අර්ධ සන්නායක සහ P වර්ගයේ අර්ධ සන්නායක. ඕගොල්ලෝ මතක් කරගන්න. අපි මුලින්ම විද්‍යුත් සන්නායක කතා කරා, විද්‍යුත් පරිවාරක කතා කරා. ඉන්න අනතුරුව විද්‍යුත් අර්ධ සන්නායක කතා කරා. විද්‍යුත් අර්ධ සන්නායක වල වර්ග දෙකයි නිසක අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක. නිසක අර්ධ සන්නායක කියන්නේ සංශුද්ධ තත්වයේ තියෙන ඒවා. බාහ්‍ය කියන්නේ මිශ්‍ර කරපු ඒවා. බාහ්‍ය වලත් වර්ග දෙකයි N වර්ගය සහ P වර්ගය. අපිට ඉන්නතුරු සාකච්ඡා කරන්න වෙනවා N වර්ගයේ අර්ධ සන්නායක ගැන. හරි අපි බලමු මොනවද N වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ කියලා. නිසක අර්ධ සන්නායකයක් ඒ කියන්නේ සංශුද්ධ සිලිකන් හෝ සංශුද්ධ ජර්මේනියම්. නිසක අර්ධ සන්නායකයක් ළමයි පොස්පරස් හෝ ආසනික් වගේ 15 වන කාණ්ඩේ මම මෙතන 15 වන කාණ්ඩය ලෙස සඳහන් කරන්න උසස් පෙළ මට්ටමින් ඕගොල්ලෝ හිතන්න 5 වෙනි කාණ්ඩේ. මූලද්‍රව්‍යයක එක මිශ්‍ර කිරීමෙන් අපිට N වර්ගයේ අර්ධ සන්නායකයක් හදා ගන්න පුළුවන්. N වර්ගයේ අර්ධ සන්නායකයක් කියන්නේ අර බාහ්‍ය අර්ධ සන්නායක වල එක් වර්ගයක් මම කලින් සඳහන් කරා. කොහොමද හදාගන්නේ? සංශුද්ධ සිලිකන් කැබැල්ලක් 5 වෙනි කාණ්ඩේ ඉන්න පොස්පරස් සමග හෝ නැත්නම් ආසනික්. දැන් මේ ආසනික ඕගොල්ලන්ට අලුත් මූලද්‍රව්‍යයක්. ආවර්තිතා වගේ 5 වෙනි කාණ්ඩේ ඔයගොල්ලෝ දැනට දන්නේ නයිට්‍රජන් පොස්පරස්. පොස්පරස්ට ළමයි යටින් ඉන්නවා තවත් ලෝහයක් ආසනික්. මේ බලන්න මේ රූප සටහන. දැන් බලන්න මේ රූප සටහන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. සිලිකන් ස්පටිකයක් තියෙනවා. ඒකේ සිලිකන් පරමාණු තියෙන්නේ. නමුත් අපි මේ මැද්දට යොදලා තිනවා පොස්පරස්. අන්න පොස්පරස්ව මිශ්‍ර කරලා. ඒ නිසා මේක බාහ්‍ය අර්ධ සන්නායකයක්. සිලිකන්ල විතරක් නෙමෙයි ඉන්නේ පොස්පරස් ඉන්නවා. අපි දන්නවා පොස්පරස් ආවර්තිතා වගුවේ 5 වෙනි කාණ්ඩේ ඉන්නේ. 5 වෙනි කාණ්ඩේ ඉන්න නිසා පොස්පරස්ගේ වටේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ රතු පාටට ඔයගලන්ට පෙන්නන්නේ වටේ ඉලෙක්ට්‍රෝන 5ක්. 5ක් තිබ්බට ළමයි එයා බන්ධනගත වීමට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. පේනවද ඔයගලන්ට? බන්ධන වලට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. එයි එක පොස්පරස් පරමාණුවක් වටා සිලිකන් පරමාණු ඉන්නේ 4යි. ඒ නිසා පොස්පරස් කියන රතු පැහැති ඉලෙක්ට්‍රෝන 4ක් විතරක් බන්ධන වලට දායක වෙනවා. හැබැයි පොස්පරස්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. ඊට හේතුව පොස්පරස් ආවර්තිතා වගුවේ 5 වෙනි කාණ්ඩේ ඉන්නේ. හැබැයි 4 දිනයි බන්ධනගත වුනේ. එක්කෙනෙක් ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන එක ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට පේනවා මම දැන් පෙන්වන්නේ අමතර ඉලෙක්ට්‍රෝනය. ඒ ඉලෙක්ට්‍රෝනය දැන් බන්ධන වලට සහභාගී වෙලා නැහැ. එම ඉලෙක්ට්‍රෝන නිදහස් තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝනය ක්‍රියාත්මක වෙනවා හැසිරෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ලෙස. ඒ අනුව ළමයි ඕගොල්ලෝ දැනගන්න ඕන විශේෂ වැදගත් කාරණාවක් තියෙනවා. N වර්ගයේ අර්ධ සන්නායකයක් අපි හදාගන්නේ සිලිකන් වගේ අර්ධ සන්නායක පොස්පරස් වගේ 5 වෙනි කාණ්ඩයත් එක්ක මිශ්‍ර කරලා පොස්පරස් 5 වෙනි කාණ්ඩේ ඉන්න නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්නවා. නමුත් බන්ධනගත වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. මේ රූපෙනුත් ඔයගලන්ට ඒකමයි පෙන්වන්නේ. බන්ධනගත වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. අමතර ඉලෙක්ට්‍රෝනයේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ළමයි අපි දැනගන්න ඕන කාරණාව මේකයි. N වර්ගයේ අර්ධ සන්නායක සාධන්න අපි පොස්පරස් නැත්නම් ආසනික් වගේ අය එකතු කරන්න අමතරව මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. අමතරව අලුතෙන් මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. කුහර ගානට සාපේක්ෂව වැඩිපුර ලැබෙනවා මොනවාද? මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිපුර ලැබීම සිද්ධ වෙනවා. ඒක තමයි විශේෂයෙන්ම අප ධාරණය කරගත යුතු කාරණාව. ඒ අනුව N වර්ගයේ අර්ධ සන්නායක වල වැඩිපුර ඉන්නම ළමයි මුක්ත ඉලෙක්ට්‍රෝන. පොස්පරස් වගේ ආසනික් වගේ මූලද්‍රව්‍ය මිශ්‍ර කරන්න අපිට වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. එලෙස වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා
N වර්ගයේ අර්ධ සන්නායකවල වැඩි හරියක් ඉන්නේ කුහරවලට සාපේක්ෂව ළමයි මුක්ත ඉලෙක්ට්‍රෝන. වැඩි වශයක් ඉන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒ නිසා අපි මේ ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ ඉගෙන ගන්නවා N වර්ගයේ අර්ධ සන්නායක ඍණ ගතියකින් යුක්තයි. N වර්ගයේ අර්ධ සන්නායක ඍණ ගතියකින් යුක්තයි. ඇයි වැඩිපුර ඒවයේ මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. ෆොස්ෆරස් වගේ අය මිශ්‍ර කරන්න වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා අපි හිතනවා N වර්ගයේ අර්ධ සන්නායකවල ඍණ ගතියකින් යුක්තයි. වැඩි හරියක් ඉන්නේ ඒගොල්ලන්ගේ කවුද? ඒගොල්ලන්ගේ වැඩි හරියක් ඉන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. බලන්න ෆොස්ෆරස්යේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5 බැගින් පවතී. සිලිකන් ස්පටිකය ෆොස්ෆරස් වලින් මාත්‍රණය කළ විට සිලිකන් පරමාණු සමග බන්ධනය වනුයේ ඉලෙක්ට්‍රෝන 4ක් පමණයි. ඉතිරි ඉලෙක්ට්‍රෝනය නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ලෙස හැසිරේ. දැන් මේ රූප සටහන් වලිනුත් පෙන්වන්නේ මම කලින් සඳහන් කරපු කාරණාව. හරිද? කලින් සඳහන් කරපු කාරණාව තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ ෆොස්ෆරස්ව දාන්න අමතරව නිදහස් ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් ඒවට කිව්ව මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. ඒවා ඍණ ගතියකින් යුක්තයි. බලන්න ළමයි උඩ අපි සඳහන් කරනවා. ඒ අනුව මේවායේ මුක්ත ඉලෙක්ට්‍රෝන කාට සාපේක්ෂවද? කුහර වලට වඩා බහුලව පවතිනවා. ඒ නිසා අපි N වර්ගයේ අර්ධ සන්නායක ඍණ ආරෝපණයක් දරනව ලෙස අපි අර්ථකථනය කරනවා. ඊට හේතුවයි වැඩිපුර N වර්ගයේ අර්ධ සන්නායක වල වැඩියෙන් ඉන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන නිසා. වැඩියෙන් ඉන්න ළමයි මුක්ත ඉලෙක්ට්‍රෝන. පොඩ්ඩක් බලන්න. අපි බාහ්‍ය අර්ධ සන්නායක මාතෘකාව යටතේ තමයි N වර්ගයේ අර්ධ සන්නායක ගැන කතා කරේ. අපිට ඉගෙන ගන්න තියෙනවා අපිට කතා කරන්න තියෙනවා P වර්ගයේ අර්ධ සන්නායක. අපි ගානට මේ පාඩම සාකච්ඡා කරන් ආවා. මුලින්ම කතා කරා විද්‍යුත් සන්නායක, ඊට පස්සේ විද්‍යුත් පරිවාරක, විද්‍යුත් අර්ධ සන්නායක වල වර්ග දෙකයි, නිසක බාහ්‍ය. බාහ්‍ය වලත් වර්ග දෙකයි, N වර්ගය, P වර්ගය. අපි දැන් N වර්ගයේ කතා කරා. අපිට ඉන්න අනුතර කතා කරන්න තියෙන්නේ P වර්ගයේ අර්ධ සන්නායක. හොඳේ? හරි. අපි යමු P වර්ගයේ අර්ධ සන්නායක දෙසට. බලන්න මොකද්ද P වර්ගය? P වර්ගයේ වුණත් අනිවාර්යෙන් සංශුද්ධ සිලිකන් කැබැල්ලක් මිශ්‍ර වීමක් වෙලා තියෙන්න ඕනේ. නිසක අර්ධ සන්නායක ස්පටිකයක් බෝරෝන් වගේ මූලද්‍රව්‍යයක් එක්ක, බෝරෝන් කියන්නේ තුන්වෙනි කාණ්ඩය. තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එක්ක මිශ්‍ර කරොත් තමයි අපිට ෆොස්ෆරස් කියන්නේ P වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගන්න පුළුවන්. ළමයි මේක මේ P කියන්නේ ෆොස්ෆරස් නෙමෙයි P වර්ගය කියන එක. එහෙනම් P වර්ගයේ අර්ධ සන්නායක අපි හදාගන්නේ කොහොමද? නිසක අර්ධ සන්නායකයක් බෝරෝන් වගේ අයත් එක්ක මිශ්‍ර කරලා. බලන්න ළමයි මේම රූපය ඔයගලන්ට පේනවා ජර්මේනියම් තමයි මේකේ මම යොදාගෙන තියෙන්නේ. ජර්මේනියම් තියෙන්නේ. පේනවද? ජර්මේනියම්ුත් ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩේ ඉන්නේ. වටේ ඉලෙක්ට්‍රෝන 4 ගාන ඉන්නවා. ඒවත් යාබද ජර්මේනියම් පරමාණු සහසංයෝජව බැඳිලා ඉන්නේ. බලන්න ළමයි මම මැදට එකතු කරලා තිනවා බෝරෝන්. ඔයගලන්ට පේනවා. අපි දන්නවා බෝරෝන් ආවර්තිතා වගුවේ 3 වෙනි කාණ්ඩේ ඉන්නේ. ඒ නිසා බෝරෝන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීය ගානෙත් තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙන ළමයි 3 ගානෙ. හරිද? දැන් බෝරෝන් වටා බලන්න ජර්මේනියම් පරමාණු කීයක් ඉන්නවද? බෝරෝන් මේ පේන්නන බෝරෝන් වටා ජර්මේනියම් පරමාණු 4ක් ඉන්නවා. උඩින් දෙන්නයි පැත්තෙන් දෙන්නයි. හැබැයි බෝරෝන්ට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්ම ජර්මේනියම් පරමාණුත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි බෝරෝන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන 3 දෙනයි. පේනවද? ඉලෙක්ට්‍රෝන 3 දෙනයි ඉන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන 3 දෙනාම දැනට බන්ධනගත වෙලා මේ පේනවා නේද? ඉලෙක්ට්‍රෝන 3 දෙනාම බන්ධනගත වෙලා. උඩින් ඉන්න ජර්මේනියම් පරමාණුවත් එක්කත් බන්ධනගත වෙන්න ඕනේ. නමුත් ඉලෙක්ට්‍රෝනයක් මදි. දැන් මොකද වෙන්නේ ළමයි? බෝරෝන්ව සම්බන්ධ කරන්න අලුතින් කුහර නිර්මාණය වෙනවා. පේනවද? බෝරෝන් ඉලෙක්ට්‍රෝනයක් මදිනේ. ඒ මදි නිසා බෝරෝනුත් ජර්මේනියනුත් අතර අලුතෙන් කුහරයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. එහෙනම් P වර්ගයේ අර්ධ සන්නායකවල විශේෂත්වය වෙන්නේ මොකද? බෝරෝන් වගේ 3 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සම්බන්ධ කරන්න අලුතින් කවුරුද නිර්මාණය වෙන්නේ? අලුතෙන් වැඩිපුර එකතු වෙනවා කුහර. අපි කලින් කතා කරා N වර්ගය. N වර්ගය නම් උනේ වැඩිපුර පද්ධතියට එකතු වුණේ මුක්ත ඉලෙක්ට්‍රෝන. P වර්ගයේ අර්ධ සන්නායකවල විශේෂත්වය වන්නේ 3 වෙනි කාණ්ඩයේ බෝරෝන්
අපිට ඇලුමිනියම් ගන්නත් පුළුවන්. බෝරොන් ඇලුමිනියම් එකතු කරන්න වැඩිපුර නිර්මාණය වෙනවා කුහර නිර්මාණය වෙනවා. හරිද? කුහර නිර්මාණය වීම සිද්ධ වෙනවා. බලමු. බෝරොන්හි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. නමුත් සිලිකන් ස්පටිකයක් බෝරොන් වලින් මිශ්‍ර කිරීමේදී බෝරොන් මේ සිලිකන් සමග බන්ධනය වීමට ඇත්තේ බෝරොන්ගේ ඉලෙක්ට්‍රෝන 3ක් පමණයි. ඉතිරි ස්ථානය හරිද ළමයි? ඉතිරි ස්ථානයේ කුහරයක් ලෙස හැසිරෙනවා. බලන්න මෙම අවසාන පල්ලෙයන් තියෙන රූපසටහනේත් එමය ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එන ළමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ P වර්ගයේ අර්ධ සංනායකවල විශේෂත්වය වෙන්නේ අපි බෝරොන්ව සම්බන්ධ කරන්න එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 3යි ඉන්නේ. අමතරව එක ඉලෙක්ට්‍රෝනයක් මදි. ඒ නිසා අලුතෙන් කුහර නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ ධාරණය කරගන්න මේ කාරණාව. එහෙනම් P වර්ගයේ අර්ධ සංනායක අපි හදාගන්නේ කොහොමද? සංශුද්ධ තත්ත්වයේ තියෙන සිලිකන් හෝ ජර්මේනියම් කැබැල්ලක් තුන්වෙනි කාණ්ඩයේ බෝරොන් සමග හෝ ඇලුමිනියම් සමග මිශ්‍ර කරොත් මේ විශේෂත්වය වෙන්නේ විශේෂයෙන්ම ධාරණය කරගන්න P වර්ගයේ අර්ධ සංනායක වල වැඩියෙන් ඉන්නේ ළමයි කුහර. කාට සාපේක්ෂවද? මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා. ඉතින් කුහර වැඩිපුර ඉන්න නිසා මම කලින් සඳහන් කරා කුහර ධනගතයකින් යුක්තයි කියලා. ඒ නිසා පොදුවේ P වර්ගයේ අර්ධ සංනායක ළමයි ධන ආරෝපණයක් ගන්නවා. හරි. අපි දැන් බාහ්‍ය අර්ධ සංනායක සම්පූර්ණයෙන්ම කතා කරා. මුලින් මේ යටතේ N වර්ගයේ කතා කරා, P වර්ගයේ කතා කරා. N වර්ගයේ අර්ධ සංනායක වල වැඩිපුර හිටියේ මුක්ත ඉලෙක්ට්‍රෝන. P වර්ගයේ අර්ධ සංනායක වල වැඩිපුර හිටියේ කුහර. ඒවා අපි කතා කරා. හරි. ඔගොල්ලෝ හොඳට ඔළුවට ධාරණය කරගන්න මේම කාරණා අපි මුලින් ඉඳන් අගට සාකච්ඡා කරා. විද්‍යුත් සංනායක, විද්‍යුත් පරිවාරක, විද්‍යුත් අර්ධ සංනායක වල වර්ග දෙකයි, නිසක සහ බාහ්‍ය. බාහ්‍ය අර්ධ සංනායක වල වර්ග දෙකක් තියෙනවා. N වර්ගයේ සහ P වර්ගයේ. දැන් බලන්න මෙම රූප සටහන. Pn සංදිය. මොකද්ද මම දැන් කරන්න යන්නේ? අපි අර දැන් කලින් සාකච්ඡා කරපු P වර්ගයේ අර්ධ සංනායකයකුත් N වර්ගයේ අර්ධ සංනායකයකුත් එකිනෙක සම්බන්ධ කිරීම අපි සිදු කරනවා. P වර්ගයේ අර්ධ සංනායකයා සහ N වර්ගයේ. බලන්න ළමයි P වර්ගයේ අර්ධ සංනායකයේ දෙස P type කියලා කියන්නේ. ඒ P වර්ගයේ අර්ධ සංනායක වල වැඩිපුර හිටියේ කුහරනේ. මේ කුහර තමයි ඔයගොල්ලන්ට නිරූපණය වෙන්නේ සුදු පාටට. හරිද? බලන්න ළමයි ඉන්න අනතුරුව N වර්ගයේ අර්ධ සංනායකය. N වර්ගයේ අර්ධ සංනායක වල වැඩිපුර හිටියේ මුක්ත ඉලෙක්ට්‍රෝනනේ. ඒ නිසා ඒවා අපි නිරූපණය කරලා තිබෙනවා තැබිලි පාටට. දැන් P වර්ගයේ අර්ධ සංනායකයකුයි N වර්ගයේ අර්ධ සංනායකයකුයි එකිනෙක සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාම වෙන වැඩේ බලන්න. N වර්ගයේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ස්වල්පයක් P පැත්තට යනවා. ඔයගොල්ලන්ට පේනවා එකක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේමයි P පැත්තේ තියෙන කුහර N පැත්තට යනවා. ඔන්න ඔක හොඳට බලා ගන්න. P වර්ගයේ අර්ධ සංනායකයක් N වර්ගයේ අර්ධ සංනායකයක් සම්බන්ධ කරාම P පැත්තේ තිබිච්ච කුහර N පැත්තට යනවා. N පැත්තේ තිබිච්ච මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්තට යනවා. මේ රූප සටහනෙනුත් එය පැහැදිලි වෙනවා. P කියන්නේ ධනනේ. කුහරනේ වැඩිපුර ඉන්නේ. P කියන්නේ ධන. ධන යනවා N පැත්තට. ඔක්කොම යන්නේ නැහැ ස්වල්පයක් යනවා. N පැත්තේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ස්වල්පයක් P පැත්තට යෑම සිද්ධ වෙනවා. ඕක හොඳට ධාරණය කරගන්න. P සහ N අර්ධ සංනායක දෙකක් එකිනෙක සම්බන්ධ කරාම සිදුවන ක්‍රියාවලිය. Pn සංදියක් ඇති කළ විකස. Pn සංදියක් කියන ළමයි P වර්ගයේ අර්ධ සංනායකයෙකු N වර්ගයේ අර්ධ සංනායකයෙකු සම්බන්ධ කරාම P පැත්තේ ඇති කුහර N පැත්ත දෙසටත් N පැත්තේ ඇති මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්ත දෙසටත් ගමන් කරනවා. දැන් හොඳට බලන්න මෙම රූප සටහන. ඉතා වැදගත්. P අර්ධ සංනායකය සහ N අර්ධ සංනායකයේ තියෙනවා. N අර්ධ සංනායකයේ මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්තට යනවා. ඔයගොල්ලන්ට පේනවා N අර්ධ සංනායකයේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්තට යනවා. ඒ වගේම P පැත්තේ තියෙන කුහර N පැත්තට යනවා. ඔක්කොම යන්නේ නැහැ ස්වල්පයක් යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? P සහ N සම්බන්ධ වන ස්ථානය බලන්න. P සහ N සම්බන්ධ වන ස්ථානය. අන්න සම්බන්ධ වන ස්ථානය. ඒ සම්බන්ධ වන ස්ථානයේ P සහ Nට එක් පැත්තේ බලන්න එක් පැත්තේ ළමයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ හටගෙන තියෙනවා. P වල තියෙන කුහර. ඒ නිසා P ධනයි.
ඒ වුණත් අර P හා N සම්බන්ධ වන ස්ථානයේ ඊතා පටු ප්‍රදේශයක ඍණ ආරෝපණ පවතිනවා. හොඳට බලන්න. ඊතා පටු ප්‍රදේශයක මොන ආරෝපණ තියෙනවද? ඍණ ආරෝපණ තියෙනවා. P කුහර තියෙන්නේ. P ධන තමා. නමුත් Pn දෙක එකිනෙක සම්බන්ධ වන ස්ථානයේ P පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක ඍණ ගතියක් තියෙනවා. ඒ වගේමයි N අර්ධ සන්නායකය බලන්න. N අර්ධ සන්නායකයේ P හා N සම්බන්ධ වන ස්ථානයට N පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක මේ තියෙන සම්බන්ධ වන ස්ථානයේ ඊතා කුඩා ප්‍රදේශයක N පැත්තේ මොන ආරෝපණ තියෙනවද? ධන ආරෝපණ පවතිනවා. ඒ අනුව අපිට පේනවා P හා N සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ වන ස්ථානයේ ප්‍රතිවිරුද්ධව P පැත්තේ ඍණ ගතියකුත් N පැත්තේ ධන ගතියකුත් තියෙනවා. හරි. මේ බලන්න මේ රූපයෙන් ඔයගලන්ට පේනවා P අර්ධ සන්නායකයක් N අර්ධ සන්නායකයක් සම්බන්ධ වෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්තට යනවා. P පැත්තේ තියෙන කුහර N පැත්තට යනවා. දැන් මොකද වෙන්නේ? P පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක ඍණාරෝපණ එකතු වෙලා ඊතා කුඩා ප්‍රදේශය ඍණ වෙනවා. N පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක් ධන වීම සිද්ධ වෙනවා. ආයෙත් බලන්න මේ වීඩියෝ. P හා N එකිනෙක සම්බන්ධ වෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන P පැත්තට යනවා. P පැත්තේ තියෙන කුහර N පැත්තට යනවා. එතකොට P පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක් ඍණ වෙනවා. N පැත්තේ ඊතා කුඩා ප්‍රදේශයක් ධන වීම සිද්ධ වෙනවා. ඕගලන්ට මේ ක්‍රියාවලිය තව හොඳට ධාරණය කරගන්න. හරි. ඉන්න අනතුරු අපි යමු වන්නේ තවත් වැදගත් මාතෘකාවක් කතා කරන්න. දැන් මේ රූපයට අවධානය යොමු කරන්න. P සහ N එකිනෙක සම්බන්ධ වූ මේ ස්ථානයේ අපි කලින් සාකච්ඡා කරා N පැත්තේ තියෙනවා ඊතා කුඩා ප්‍රදේශයක ධන. P පැත්තේ තියෙනවා ඊතා කුඩා ප්‍රදේශයක ඍණ. මේ ධන ඍණ එකතු වෙච්ච පටු ප්‍රදේශයක් කහ පහටට ඇදලා තියෙනවා. N type P type කියන්නේ අර්ධ සන්නායක දෙක සම්බන්ධ වන ස්ථානයේ කහ පාටට මම ඊතා කුඩා ප්‍රදේශයක් නිරූපණය කරලා තියෙනවා. P හා N සම්බන්ධ වන ස්ථානයේ දෙපැත්තේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා කහ පාට කුඩා ප්‍රදේශයක්. ළමයි විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මෙම ප්‍රදේශයට අපි කියනවා විශේෂ නමක්. මේ ප්‍රදේශයට අපි කියනවා ළමයි හායිත පෙදෙස. තව නමක් කියනවා හීන ස්තරය. හායිත පෙදෙස හීන ස්තරය. මොකද්ද හායිත පෙදෙස කියන්නේ? මොකද්ද හීන ස්තරය කියන්නේ? P සහ N අර්ධ සන්නායක දෙක එකිනෙක සම්බන්ධ වන ස්ථානයේ පේනම ඔයගලන්ට ඒ සම්බන්ධ වන ස්ථානයේ එක් පැත්තේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත ඊතා පටු ප්‍රදේශයක් තියෙනවා. P පැත්තේ වැඩියෙන් ඉන්නේ කුහර වුණාට අර සම්බන්ධ වන ස්ථානයේ ඊතා පටු ප්‍රදේශයක ඍණ ආරෝපණ ඉන්නවා. N පැත්තේ ඊතා පටු ප්‍රදේශයක ධන ආරෝපණ ඉන්නවා. ළමයි මෙම ප්‍රදේශයට අපි කිව්වා හායිත ප්‍රදේශ නැත්නම් හීන ස්තරය. මෙම හායිත ප්‍රදේශ නැත්නම් හීන ස්තරයේ ඉන්න අනතුරුව ක්‍රියාත්මක වෙනවා විභව අන්තරයක්. මෙම හායිත ප්‍රදේශ තුළ නිර්මාණය වෙනවා විභව අන්තරයක්. අපි හැම විටම මේක ඔලුවට දාගන්න ළමයි විභව අන්තරය දිශාව. විභව අන්තරයේ දිශාව හැම විටම ක්‍රියාත්මක වෙන්නේ ධනේ ඉඳලා ඍණට. මේ රූප සටහනෙනුත් අපි පෙන්වන්නේ ඒක. අර පටු ප්‍රදේශයට කිව්වා හායිත ප්‍රදේශ. ඒ හායිත ප්‍රදේශයේ විභවාන්තරයක් ක්‍රියාත්මක වෙනවා. ඔය ඊතල වලින් අපිට පෙන්වන්නේ මේ විභවාන්තරේ කොහේදන් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ධනේ සිට ඍණට. මේ විභවාන්තරයට කියන නමක් තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හායිත ප්‍රදේශ තුල විභවාන්තරයක් නිර්මාණය වෙනවා. විභවාන්තරේ ක්‍රියාත්මක වන්නේ ධනේ සිට ඍණට. මේ ඊටමත් අමාරු සංකීර්ණ පාඩමක් නිසා මම ක්‍රමානුකූලව කාලය අරගෙන ඔයගොල්ලොත් එක්ක මේ සාකච්ඡා කරනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ස්කිප් නොකර බලන්න. P හා N සංදි සම්බන්ධ වූ ස්ථානයේ P පැත්තේ ඊතා සුළු ප්‍රදේශයක් ඍණ වෙනවා. N පැත්තේ ඊතා සුළු ප්‍රදේශයක් ධන වෙනවා. එතකොට P හා N සම්බන්ධ වන ස්ථානයේ ඊතා පටු ප්‍රදේශයක් අපි කිව්වා හායිත ප්‍රදේශ. මේ හායිත ප්‍රදේශ තුල විභව අන්තරයක් ක්‍රියාත්මක වෙනවා. වෝල්ටීයතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෝල්ටීයතාවයේ දිශාව කොහොමද? ධනේ සිට ඍණට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධනේ සිට ඍණට තමයි එහි විභවාන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ. බලන්න. හායිත ප්‍රදේශයේ P ප්‍රදේශයට අයත් කොටසට අමතර ඉලෙක්ට්‍රෝන ඇතුල් වී ඇති බැවින් එම ප්‍රදේශයේ ඍණ ලෙසත් N ප්‍රදේශයට අයත් කොටසට අමතර ධනාරෝපණ ඇතුල් වී ඇති බැවින් එම ප්‍රදේශය ධන ලෙසත් පිහිටන පරිදි Pn සංදිය හරහා විභවාන්තරයක් ගොඩනැගේ. මම අර කලින් කියපු කරුණු කාරණා තමයි
මෙහිදීද ආවරණය කරන්නේ. ළමයි මේ විභවාන්තරයට කියන නමක් තියෙනවා. නම් 3ක් තියෙනවා. මුලින්ම කියනවා ළමයි විභව බාධකය. කිව්වත් හරි. නැත්නම් අපි මේකට කියනවා සංදි බාධකය. ඒත් හරි. නැත්නම් මේකට කියනවා තවත් නමක් දන්ටි වෝල්ටීයතාවය. දැන් PN සංදිය සිලිකන් වලින් හදලා තිබ්බොත් මෙහි අගය 0.7යි වෝල්ට්. පාඩම් කරගන්න සිලිකන් නම් 0.7යි. ජර්මේනියම් වලින් හදලා තිබ්බොත් 0.3යි. මම ඔයගලන්ට කිව්වා P සහ N එකිනෙක සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ වන ස්ථානයේ පටු ප්‍රදේශ නිර්මාණය වෙනවා. ඒකට කිව්වා හායිත පෙදෙස. නැත්තම් හීන ස්තරය. මේ හායිත පෙදෙසේ හීන ස්තරයේ විභවාන්තරයක් ක්‍රියාත්මක වුණා. මොකද්ද විභවාන්තරයට නම් 3ක් කිව්වා. සංදි බාධකය, විභව බාධකය, දන්ටි වෝල්ටීයතාවය. මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ධනයේ සිට ඍණට. ධනයේ ඉඳන් ඍණට තමයි එහි දිශාව ක්‍රියාත්මක වන්නේ. ධනාග්‍රේ ධනයේ ඉඳන් ඍණට. සිලිකන් වලින් හදලා තිබ්බොත් හායිත පෙදෙසේ විභවාන්තරය අගය කීයද? 0.7යි වෝල්ට්. ජර්මේනියම් නම් ඒ කියන්නේ PN සංදිය හදලා තිබ්බොත් ජර්මේනියම් වලින් නම් ඒකේ අගය කීයද? 0.3යි වෝල්ට්. මේවා හොද්දට ඔළුවට ධාරණය කරගන්න ඉතාමත් අමාරු සංකීර්ණ කාරණා. දැන් මේ ඔයගලන්ට පේන්නේ නනතුරුව මම මේවා සඳහන් කරා 0.7යි සිලිකන් නම් ජර්මේනියම් නම් 0.3යි යන වග. ඒ අනුව සංදි බාධකය කියලා කියනවා මේකට. විභව බාධකයේ දන්ටි වෝල්ටීයතාවය කියලා කියනවා. PN අර්ධ සන්නායක දෙකක් එකිනෙක සම්බන්ධ වුණාම හටගන්නවා පටු ප්‍රදේශයක් හායිත ප්‍රදේශ. ඒ හායිත ප්‍රදේශයේ හටගන්න විභවාන්තරය ගැන තමයි අපි සාකච්ඡා කරේ. දැන් මෙම රූප සටහනෙන් මොකද්ද මේ පෙන්වන්නේ? ළමයි P වර්ගයේ අර්ධ සන්නායකයකුයි N වර්ගයේ අර්ධ සන්නායකයකුයි එකිනෙක සම්බන්ධ වුණාම ඒකට කියනවා PN සංදියක්. නැත්තම් ඒකට අපි කියනවා ළමයි ඩයෝඩයක්. ඔයගොල්ලෝ අහලා තිනවා 6 වෙනි ශ්‍රේණිය උගන්වනවා ඩයෝඩයක්. ඩයෝඩයක් කියන්නේ P type N type දෙක සම්බන්ධ වෙලා. දැන් මේ ඔබට පේන්නේ ඩයෝඩයක පරිපත සංකේතය. ඔයගොල්ලෝ අදින්න පුළුවන් වෙන්න ඕනේ. ඩයෝඩයක පරිපත සංකේතය. ළමයි ඩයෝඩයක් නැත්තම් ඒකට කිව්වොත් PN සංදිය කිව්වත් හරි අග්‍ර දෙකක් තියෙනවා. හරිද? ඩයෝඩයක අග්‍ර දෙකක් තියෙනවා. අපි ඒව ඉගෙන ගමු. P අර්ධ සන්නායකයට සම්බන්ධ වන පැත්තට P අර්ධ සන්නායකයට සම්බන්ධ වන අග්‍රයට අපි කියනවා ඇනෝඩය කියලා. ඇනෝඩ් කියලා පෙන්වන්නේ. පේනවද බලන්න ඕගොල්ලන්ට? P අර්ධ සන්නායකයට සම්බන්ධ වෙන එකට අපි කියනවා ඇනෝඩය. ළමයි ඇනෝඩය ධන. N අර්ධ සන්නායකයට සම්බන්ධ වන අග්‍රයට අපි කියනවා කැතෝඩය. කැතෝඩය ළමයි ඍණ. P පැත්තට සම්බන්ධ වුණොත් ඇනෝඩය ඇනෝඩය ධන. N පැත්තට සම්බන්ධ වුණොත් එයා කැතෝඩය එයා ඍණ. ඕකම තමයි පරිපත සංකේතයේත් දක්වන්නේ. දැන් පරිපත සංකේතය ඔයගොල්ලෝ අදින්න පුළුවන් වෙන්න ඕනේ. ලේසි. ත්‍රිකෝණයක් යන ඉරක් ගැහුවා අග්‍ර දෙක දැම්මා. මේ පැත්ත ඇනෝඩය ඇනෝඩය ධන. අනිත් පැත්ත කැතෝඩය කැතෝඩය ඍණ. වීලි කෝෂවල අග්‍ර තියෙනවා වගේ තමයි මේ PN සංදියේත් අග්‍ර තියෙනවා. බලන්න ළමයි පළවෙනි උඩම රූපේ පරිපත සංකේතය. දැන් මම මේ පෙන්වන්නේ ළමයි ඇත්ත බාහිර ව්‍යුහය. සාමාන්‍ය හાર્ඩ්වෙයාර් එකකින් PN සංදියක් ගත්තොත් ඩයෝඩයක් ගත්තොත් ඔහොම. දැන් ඩයෝඩය දැන් අග්‍ර දෙකේ අපි කොහොමද ධන ඍණ හොයාගන්නේ? එක විශේෂත්වයක් තියෙනවා. ඍණ පැත්ත හෙවත් කැතෝඩය ලකුණු කරන්න සුදු පාට පටියක් පෙන්වලා තියෙනවා. නැත්තම් කළු පාට පටියක්. පේනවද? එක්ක සුදු නැත්තම් කළු. සුදු පාට පටියක් හෝ කළු පාට පටියක්. ඒ සුදු හෝ කළු පාට පටි තියෙන ප්‍රදේශයට සම්බන්ධ වන අග්‍රය තමයි කැතෝඩය වෙන්නේ. සුදු පාට පටියට සම්බන්ධ වන ප්‍රදේශය තමයි කැතෝඩය වෙන්නේ ඍණ. ප්‍රතිවිරුද්ධ ප්‍රදේශය තමයි ළමයි ඇනෝඩය වෙන්නේ. ඒක හොදට ඔලුවට ධාරණය කරගන්න. කෙනෙක් සාමාන්‍යයෙන් බාහිර ව්‍යුහය හඳුනා ගන්න විදිය. අපි දැනගන්න ඕනේ පරිපත සංකේතය. පරිපත සංකේතය අදින්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිකෝණයක් ඇඳලා ඉරක් ගැහුවා අග්‍ර දෙක ලකුණු කරා. මොන පැත්තද ඇනෝඩය වෙන්නේ මොන පැත්තද කැතෝඩය වෙන්නේ කියන දේ ඕගලන්ට හොදට මතක් වෙන්න ඕනේ. ඇනෝඩය ධන ඇනෝඩය ධන කැතෝඩය ඍණ. ලේසි. ඇනෝඩය ධන කැතෝඩය ඍණ ලෙස ඕගොල්ලෝ හොදට ඔලුවට ධාරණය කරගන්න. හරි. එහෙනම් අපි අද සාකච්ඡා කරා P අර්ධ සන්නායකයක් N අර්ධ සන්නායකයක් හදාගන්න ආකාරය, ඉන් අනතුරු ඒවා එකිනෙක සම්බන්ධ වෙන ආකාරය, සම්බන්ධ වුණාම සිදුවන ක්‍රියාවලිය.
ඉන්න අනතුරුව අප ඒකට අපි කිව්වා ඩයෝඩයක් කියලා. නැත්නම් PN සංදියක් කියලා කිව්වා. ඒ PN සංදියක අග්‍ර දෙකක් තියෙනවා ගැන කතා කරා. දැන් තව අපි ඉන්න අනතුරු යමු වෙනවා විශේෂ මාතෘකාවක් කතා කරන්න. PN සංදියක් නැත්නම් ඩයෝඩයක් නැඹුරු කිරීම. ළමයි නැඹුරු කිරීමේ ආකාර දෙකක් තියෙනවා පෙර නැඹුරුතාවය හා පසු නැඹුරුතාවය ලෙස. දැන් මේවා ඉගෙන ගැනීමත් සමගම ඉදිරියේදී සාකච්ඡා කිරීමත් සමගම ඔයගොල්ලන්ට තේරෙයි මොකද්ද මේ නැඹුරු කිරීම කියලා කියන්නේ. ඔළුවට දාගන්න පාඩම් කරගන්න ඩයෝඩයක් නැඹුරු කරන්න පුළුවන් ක්‍රම දෙකයි. පෙර නැඹුරුතාවය සහ පසු නැඹුරුතාවය. පෙර නැඹුරුතාවය සහ පසු නැඹුරුතාවය කියලා ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා. පෙර නැඹුරුතාවය කියන්නේ මොකද්ද? දැන් බලලා ළමයි මේම රූප සටහන ඕගොල්ලන්ට පේනවා PN සංදියක්. PN සංදියක් කියන්නේ P වර්ගයේ N වර්ගයේ සම්බන්ධ වෙලා. ඒතකොට වෙන ක්‍රියාවලිය මම කිව්වා ඕගොල්ලන්ට. මේ PN සංදියේ P පැත්ත ඇනෝඩේනේ. P පැත්තනේ ධනාග්‍රය. ඒ ධනාග්‍රය බලන්න වීලි කෝෂයේ ධනාග්‍රයට තමයි සෙට් වෙන්න ඕනේ. P පැත්ත ධන ඒ ධන සෙට් වෙන්න ඕනේ වීලි කෝෂයේ ධනාග්‍රයට. ඒ වගේමයි N පැත්ත PN සංදියේ N පැත්ත පේනවනේ. N පැත්ත සෙට් වෙන්න ඕනේ වීලි කෝෂයේ ඍණාග්‍රයට. එලෙස සෙට් වුණොත් සම්බන්ධ කරොත් මේකට අපි කියනවා පෙර නැඹුරුතාවය. බලන්න ළමයි පරිපත සංකේතයෙන් පෙන්වනවා ඩයෝඩයේ ධනාග්‍රය වීලි කෝෂයේ ධනාග්‍රයටත් ඩයෝඩයේ ඍණාග්‍රයේ වීලි කෝෂයේ ඍණාග්‍රයටත් සවි කරොත් අපි එකට කියනවා පෙර නැඹුරුතාවය. ඊට වැදගත්. හොඳට ඔලුවට දාගන්න ළමයි පෙර නැඹුරු අවස්ථාවේ තිබ්බොත් විතරයි මේ ඩයෝඩය තුලින් නැත්නම් මේ PN සංදිය තුලින් විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. පෙර නැඹුරු අවස්ථාවේ තීද්දි වෙන විශේෂ කාරණාවක් තියෙනවා මට කියන්න. ඔයගොල්ලෝ දැන් මම කලින් විස්තර කරා PN සංදිය සම්බන්ධ කරාම ඒ සම්බන්ධ කරන ස්ථානයේ හට ගන්නවා එක්තරා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ නම මොකද්ද? හායිත පෙදෙස. නැත්නම් හීන ස්තරය. පෙර නැඹුරු අවස්ථාවේ මේ හීන ස්තරය පටු වීම සිද්ධ වෙනවා. පටු වීම සිද්ධ වෙනවා. අපි දන්නවා දැන් විදුලිය යන්නේ වීලි කෝෂයේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රයට. તો ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රයට විදුලිය යනවා. විදුලිය යද්දි මොකද වෙන්නේ? අර PN සංදියේ හීන ස්තරය පටු වීම සිද්ධ වෙනවා. හායිත ප්‍රදේශ නැත්නම් හීන ස්තරය කියලා කියනවා. ඒක මොකක් වෙනවද? පටු වෙනවා. නිල් පාටට පෙන්වන්න ළමයි හීන ස්තරය. ඒක පටු වෙනවා. තවත් වැදගත් කාරණාවක් තමයි PN සංදිය කරහා විදුලිය යන්න නම් මේක ඉතාමත් වැදගත් විභාගයට අහනවා. PN සංදිය මං කිව්වා හායිත ස්තරයේ විභවාන්තරයක් ගොඩ නැගෙනවා. නම් තුනක් කිව්වා. සංදි බාධකයේ විභව බාධකයේ දන්ටි වෝල්ටීයතාවය. එහි අගයේ සිලිකන් නම් 0.7යි. එහි අගයේ හැම විටම අපි සම්බන්ධ කරන වීලි කෝෂයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හායිත විභවාන්තරය මං කිව්වා හායිත ප්‍රදේශයේ තියෙනවා කියලා විභවාන්තරයක් දන්ටි වෝල්ටීයතාවයේ සංදි බාධකයේ කියලා නම් තුනකින් කිව්වේ. 0.7යි කිව්වේ. ඒක වීලි කෝෂයේ විභවාන්තරයට වඩා වැඩි වෙන්න ඕන. හරි. අපි දැන් බලමු පසු නැඹුරුතාවය කියන්නේ මොකක්ද කියලා. පසු නැඹුරුතාවය කියන්නේ ළමයි අග්‍ර මාරු කරලා සම්බන්ධ කරනවා. ඩයෝඩයේ අග්‍ර මාරු කරලා සම්බන්ධ කරනවා නම් ඒකට කියනවා අපි පසු නැඹුරුතාවය. ඩයෝඩයක PN සංදියක ධනාග්‍රයේ වීලි කෝෂයේ ඍණාග්‍රයටත් PN සංදියක ඍණාග්‍රය වීලි කෝෂයේ ධනාග්‍රයටත් ලෙස අග්‍ර මාරු කරලා සම්බන්ධ කරොත් ඒකට ළමයි අපි කියනවා පසු නැඹුරුතාවය. හරිද? පෙර නැඹුරුතාවය අපි කතා කරා දැන් පසු නැඹුරුතාවය. හොඳට ඔලුවට දාගන්න පසු නැඹුරු අවස්ථාවේ විදුලිය ගමන් ගන්නේ නැහැ. පෙර නැඹුරුතාවයේ විදුලිය ගමන් ගන්නවා ඩයෝඩය තුලින්. හැබැයි එහි විශේෂ වැදගත් කරුණක් තියෙනවා. මොකද්ද විශේෂ වැදගත් කරුණ? අප සම්බන්ධ කරන වීලි කෝෂයේ විභවාන්තරය PN සංදි ඩයෝඩේ විභවාන්තරයට වඩා වැඩි වෙන්න ඕන. පසු නැඹුරු අවස්ථාවේ විදුලිය ගමන් ගන්නේ නැහැ. හොඳට බලා ගන්න. පසු නැඹුරු අවස්ථාව කියන අග්‍ර මාරු කරලා සම්බන්ධ කරනවා. PN සංදි ඩයෝඩයක P පැත්ත හේවත් ඇනෝඩය ධනාග්‍රය වීලි කෝෂයේ ඍණාග්‍රයට N පැත්ත හේවත් කැතෝඩයේ වීලි කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කරොත් පසු නැඹුරු අවස්ථාවයි. හොඳට ඔලුවට දාගන්න පසු නැඹුරු අවස්ථාවේ විදුලිය ගමන් කිරීමක් සිද්ධ වන්නේ නැහැ. පෙර නැඹුරු අවස්ථාවේ PN සංදිය තුලින් නැත්නම් ඩයෝඩය තුලින් විදුලිය ගමන් කරනවා. එක නිර්දේශයක් තියෙන එක කොන්දේසියක්. මොකද්ද කොන්දේසිය?
මම කලින් ඔයගලන්ට විස්තර කරා PN සංදියේ අර හායිත පෙදෙසේ හට ගන්නවා විභවාන්තරයක් ධන ඉදන් ඍණට. ඒ විභවාන්තරයේ 0.7යි සිලිකන් නම් ඒ විභවාන්තරයට වඩා වැඩි වෙන්න ඕනේ. වීලි කෝෂයේ 0.4ට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් මේ රූප සටහන් දෙකෙන් පෙන්වන්නේද ඕවා. බලන්න වැදගත්. පෙර නැඹුරු අවස්ථාවේ හායිත විභවබාධකයේ පටුවන අතර සංදියේ ඩයෝඩය තුලින් විදුලිය ගමන් කිරීමට නම් වීලි කෝෂයේ විභවාන්තරය 0.7 වෝල්ට වඩා වැඩි විය යුතුයි. ඒක විශේෂයෙන්ම ඔළුවට ධාරණය කරගන්න. පසු නැඹුරු අවස්ථාවේ විදුලිය යන්නේ නැහැ. පසු නැඹුරු අවස්ථාවේ ළමයි අර විභව බාධකය තව විශාල වෙනවා. පෙර නැඹුරු අවස්ථාවේ විභව බාධකයේ පටු වුණා. නමුත් පසු නැඹුරු අවස්ථාවේ විභව බාධකය විශාල වෙනවා. විශාල වීම සිද්ධ වෙන. එතකොට පසු නැඹුරු අවස්ථාවේ විදුලිය ගමන් කිරීමක් සිද්ධ වන්නේ නැහැ. මේවා ඊටමත් වැදගත් කරුණු කාරණා. අද අපි එනම් සාකච්ඡා කරා ඊටා වැදගත්ම කරුණු කාරණා කිහිපයක්. දැන් අපි අවසානයේ සාකච්ඡා කරේ පෙර නැඹුරුතාවය හා පසු නැඹුරුතාවය. පෙර නැඹුරු අවස්ථාවේදී මොකද වෙන්නේ? PN සංදිය තුලින් විදුලිය ගමන් කරනවා. PN සංදිය තුලින් විදුලිය ගමන් කරනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. අපි සම්බන්ධ කරන වීලි කෝෂයේ විභවාන්තරය 0.7 වෝල්ට වඩා වැඩි වෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි පෙර නැඹුරු අවස්ථාවේදී හායිත විභව බාධකය අර හායිත පෙදෙස මොනවා වෙනවද? පටු වෙනවා. පසු නැඹුරු අවස්ථාවේදී විදුලිය යන්නෙම නැහැ. ඕගොල්ලන් සාමාන්‍ය පෙළ මට්ටමින් ඉගෙන ගන්න. පසු නැඹුරු අවස්ථාවේ විදුලිය යන්නේ නැහැ. එහෙනම් ඩයෝඩයක ධනාග්‍රයේ වීලි කෝෂයේ ඍණාග්‍රයටත් ඩයෝඩයේ ඍණාග්‍රයේ වීලි කෝෂයේ ධනාග්‍රයටත් වගේ පැති මාරු කරලා සම්බන්ධ කරොත් ඩයෝඩය හරහා කරන්ට් එක යන්නේ නැහැ. විදුලිය යන්නේ නැහැ. පෙර නැඹුරු අවස්ථාවේ විදුලිය යනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මොකද කොන්දේසිය අපි සම්බන්ධ කරන වීලි කෝෂයේ විභවාන්තරය වැඩි වෙන්න ඕනේ. කීයට සාපේක්ෂවද? 0.7 වෝල්ට වඩා. ඉන්න අනතුරු අපි කතා කරනවා සරල දාලා ප්‍රත්‍යාවර්ත ධාරා වගේ වැදගත් කරුණු කාරණා කිහිපයක්. ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය වගේ කරුණු කාරණා කිහිපයක් ඊළඟ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩමින්. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කර සිටිනවා ඔබ ඉදිරියේදී මෙලෙසම අපිත් එක්ක එකතු වී සිටින්න. ඔබ මේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝවත් බලන්න. ඉලෙක්ට්‍රොනික විද්‍යාව විතා තරමක් සාමාන්‍ය පෙළ මට්ටමේ ළමයිට අමාරු පාඩමක්. ඉතින් මේ මගේ උත්සාහය වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා දෙන්න. ඉතින් මේකී කරුණු කාරණා දැන් මේගොල්ලන් දිස්වන කරුණු කාරණා අපි ඊළඟ වීඩියෝ මාලාවන් තුල සාකච්ඡා කරනවා. එහෙනම් අද මේ වීඩියෝ තුලින් අප මුල සිට අගට ක්‍රමානුකූලව පිළිවෙලට විද්‍යුත් සන්නායක ගැන, අර්ධ සන්නායක ගැන, ඊළඟට පරිවාරක ගැන වෙනම කතා කරා. අර්ධ සන්නායක වර්ග ගැන පිළිබඳ පුළුල් අවබෝධයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. අර්ධ සන්නායක වල වර්ග දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. නිසක, බාහ්‍ය. නිසක කියන්නේ සංශුද්ධ තත්ත්වයේ තියෙන සිලිකන් හෝ ජර්මේනියම් කැබැල්ලක්. බාහ්‍ය කියන්නේ වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර කරලා. බාහ්‍ය වල වර්ග දෙකක් තිබ්බා. N වර්ගයේ P වර්ගය, N වර්ගයේ P වර්ගය කොහොමද හදාගන්නේ? ඕවා කතන්දර අපි සාකච්ඡා කරා අද මේ පාඩම තුල. හරිද? ඊට අනතුරුව P හා N අර්ධ සන්නායක දෙක සම්බන්ධ වුණාම සිදුවන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරා. ඉදිරි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම් මාලාවන් ඔස්සේ හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දිනේදී මහා සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා Vision Edu ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක එකතු වන්න. අපේ channel එක subscribe කරන්න. ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ඉදිරි පාඩම් වගේම ඔයගලන්ට අමාරු කරන චුම්බක පාඩම්, ඒ වගේම ඉන්න අනතුරු හයිඩ්‍රෝකාබන් වගේ වැදගත් කරුණු කාරණා කිහිපයක් Vision Edu ශ්‍රී ලංකා වන අපි මගින් ආවරණය කරනවා. එනම් අද දිනේ මෙම පාඩම තුලින් මා සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය අපේක්ෂා කරනවා.